අයුබෝවන් සුබ දැසනක්. ඔබ ජීවත් වෙන ජීවිතයට ආදරය කරන්න, ඔබ ආදරය කරන ජීවිතේ ජීවත් වෙන්න. එහෙම හිතුවත් මේ මොහොතේ මේ රටේ පවතින තත්ත්වයක් එක්ක හිතනම් ටිකක් නොසන්සුන් නේද? අපි වෙනදට වඩා ටිකක් අවදියෙන් ඉන්න කාලයක්, අපිට එහෙම අවදියෙන් ඉන්න සිද්ධ වෙන කාලයක්. අපි ගැන විතරක් නෙමෙයි, අපි රටේ හැමෝම ලෝකෙ හැමෝම ගැන අවධානයෙන් ඉන්න කාලයක්. මනෝජ් සුබ දැසනක්. සුබදැසනක්. හිමීට අප්‍රේල් මාසෙත් ගෙවිලා මැයි මාසෙට අපි ලං වෙනවා. හෙට මැයි මාසේ. අපිට ඒ ගැන එච්චර අවධානයක් නැති වුණත් අපි හැමෝම ඉන්න තැනින් පියවරක් ඉස්සරහට තියන්න කල්පනා කරන කාලයක්. ඒ හින්දා දුක සැප බෙදා ගන්න අතරේ සතුටට එතරම් ඉඩක් නැති වුණත් අනාගත සතුටක් වෙනුවෙන් අපි මහන්සි වෙන කාලේ. ඒ වෙනුවෙන් අපිට මොනවද කරන්න වෙන්නේ, අපිට කරන්න තියෙන, අපිට දිරිගන්වන වැඩපිළිවෙල මොනවද, මේ වගේ කාරණාත් අපි අද දවසෙත් උදෑසන බ්‍රහස්පතින්දා නුගසවණින් කතා කරන්න, සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. කිසිම දෙයක් තනිව නෙමෙයි. අපි හැමෝම එකට එකතු වුණොත් තමයි පහසුවෙන් ජය ගන්න පුළුවන් වෙන්නේ කියන එක මේ සමාජ වටපිටාව තුළ, මේ පරිසරය තුළ නැවත ස්ථීරව තහවුරු කරමින් පවතිනවා. ඔබට පිළිගන්න වෙනවා, ඔබ පිළිගන්නවා. ඉතින් පරිසරයත් එක්ක කොහොමද වෙනදාට වඩා අපි ටිකක් වැඩියෙන් බැඳිලා ඉන්නවා නේද? අපි දන්නවා අපිට දැන් පරිසරය නැතුව ජීවත් වෙන්න බැරි බව. එයත් අපිට තහවුරු වෙලා තියෙනවා. අපි හැමදාම මේක අමතක කරලා හිටියේ. මේක පිළිගන්න වෙනවා නේද? ඉතින් පරිසරය හා බැඳුණු ජීවිතයක කතාව ටිකක් වෙනස් විදිහකට දකිමින් එය ගීතයක් තුළ කොහොමද ඔබට සමීප වෙන්නේ කියන කාරණාව ටිකක් විමසිලිමත්ව බලමින් අපි සූදානම් වෙනවා. ඉන් අනතුරුව බ්‍රහස්පතින්දා නුගසවණත් එක්ක ඔබ සමග එකතු වෙන්න. සමාවයන් මේ නැගෙන කඳුළු පිසලන් ලොව දැවෙන ගින්න නිවහන් මනුසතට සනේ පුදහන් නිහිමවුනේ සමාවයන් මේ නැගෙන කඳුළු පිසලන් ලොව දැවෙන ගින්න නිවහන් මනුසතට සනේ පුදහන් විකසිත වෙන්න බැරුවන ගුණ ගඟක සිට හඬන සියපත වැරදිකරුවන් අපිම මිස අන් කිසිත් නොම බව දනිමු නිසි ලෙස හුස්නයදින තනන් සිහි කර ඔබේ දඬුවම ඉහිල් කළ මැන නිහිමවුනේ සමාවයන් මේ නැගෙන කඳුළු පිසලන් ලොව දැවෙන ගින්න නිවහන් මනුසතුට සනේ පුදහන් බුදුන් දම් සංගරුවන් බලයෙන් පතිනි තෙද බල සුරත සලමින් කිතුණු මිනිගී නාද අතරින් රකිනු මැන මනු සතුන් සෙනෙහින් සමාවනු මිහි මවුනි අපහට රකිමු ඔබ සෙම දිනේ මතුවට රෝග දුක් බිය ලොවින් දුරු කර සිනාසෙන්නට ඉඩක් දෙනු මැන Cause of no nation drop a photo to fire upon red dry this shed and tear come him and keep happy නිහිමවුනේ සමාවයන් මේ නැගෙන
කඳුළු පිසරන් ලොව දැවෙන ගින්න නිවහන් මනුසතට සෙනෙහ පුදහන් සංවේදී හදවත් තියෙන අය තමයි මේ ලෝකය ප්‍රතිනිර්මාණය කරන්න දායක වෙන්නේ. අපි පරිසරයත් එක්ක සංවේදී වෙලා ඉන්නවා. අපි ජීවිතත් එක්ක සංවේදී වෙලා ඉන්නවා. අපි ගැන විතරක් නෙමෙයි මේ වෙලාවේ සංවේදී වෙලා ඉන්නේ. අපි වටේ ඉන්න අය, අපි නොදන්න අය, අපි හඳුනන අය, අපි හැමෝම ගැන සංවේදී වෙලා ඉන්නේ. අපි දන්නා කොරෝනා COVID-19 කිසිම බෙදීමක් නැතිව ඕනෙම මොහොතක කිසිම ආරාධනාවක් නැතුව අපි ඉන්න තැනට අපි හොයාගෙන ඉන්න පුළුවන්. අපිට ඒ අවධානම තියෙනවා. ඉතින් එහෙම අවධානමක් තියෙන පරිසරයක් තුළ ඉඳගෙන අපි හිත ඇතුලෙන්වත් කිසිම බෙදීමක් ඇති නොකරගෙන මේ රටේ ඉන්න හැමෝම ගැන එක විදිහකට හිතනවා. අපි කොතන හිටියත් අපේ රටේ ටිකක් ඈත පළාතක මොකක්ද වෙන්නේ? අපි එතනින් එහාට ඒ අවධානම තියෙන එතනට විතරක් නෙමෙයි අපිටත් තියෙනවා. අපිත් රැකෙන්න ඕනේ, ඒ ඇත්සු රැකෙන්න ඕනේ කියන හදවතේ උතුම් අරමුණ තියාගෙන උතුම් ප්‍රාර්ථනාව තියාගෙන අපි හැම මොහොතකම කටයුතු කරනවා. ඒ නිසා මේ මොහොත වැදගත් වෙන්නේ ඔබ ඉන පළාත නම් මධ්‍යම පළාත. එහෙම නැතිනම් ඔබ ටිකක් විමසිල්ලෙන් ඉන්නවා නම් මධ්‍යම පළාතේ යාන්ත්‍රණය කොහොමද මේ මොහොතේ කටයුතු කරන්නේ රාජ්‍ය හා සම්බන්ධව. අපි ඒ හා සම්බන්ධ කරුණු කාරණා සාකච්ඡා කරන්න තමයි කාල වේලාව වෙන් කරගෙන තියෙන්නේ. බ්‍රහස්පතින්දා නුගසෙවණේ මේ පළමු පැය තුල. ඒ ගැන කතා කරන්න අපි බොහොම ගෞරවයෙන් ආරාධනා කළා අපේ මැදිරියට එන්න කියලා. නීතිඥ ලලිත් ගමගේ මැතිතුමාට ආණ්ඩුකාරතුමා මධ්‍යම පළාතේ අයුබෝවන් සුබ උදෑසනක් ආණ්ඩුකාරතුමනි. ගාමිණී රාජරත්න මහත්මයාටත් එන්න කියලා අපි ආරාධනා කළා. මධ්‍යම පළාතේ ප්‍රධාන ලේකම්තුමා තමයි ඔහු. අයුබෝවන් සුබ උදෑසනක්. අයුබෝවන්. දැන් මේ ආණ්ඩුකාරතුමා අපිට ශ්‍රී ලංකාව රටක් විදිහට ගත්තට පස්සේ පළාත් නවයට වෙන ආවේනික ලක්ෂණ තියෙනවා. මධ්‍යම පළාත කියලා කියන්නේ අපේ රටේ සුවිශේෂී පළාතක්. ඒ හින්දා ඒ සුවිශේෂීතා ගැනත් අපි වෙනම සාකච්ඡා කරන්න ඕනේ. විශේෂයෙන්ම මේ වෙලාවේ මේ රෝගය පාලනය කරන්න විවිධ පළාත් මට්ටමින් විවිධ කාණ්ඩ විදිහට කොහොමද උත්සාහ කළේ මොනවද ඒ ප්‍රතිඵල කියලාත් අපි දැනගන්න එපා. මතන්නේ මේ වෙනකොට COVID-19 රෝග තත්වය හොඳින් යම් ආකාර මර්ධනයකට එහෙම නැත්නම් පාලනයකට ලක් කරපු පළාතක් විදිහට මධ්‍යම පළාත සංඛ්‍යා දත්තත් එක්ක අපිට වාර්තා වෙනවා. ඒ වෙනුවෙන් විශේෂයෙන් මොනවද මධ්‍යම පළාත විදිහට කරේ ආණ්ඩුකාරතුමා? ඇත්තටම පළමුවෙන්ම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙන්න ඕන. විශේෂයෙන්ම ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ ගරු සභාපතිතුමා ඇතුළු සියලුම දෙනාට මධ්‍යම පළාත වෙනුවෙන් මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන්. අතන මධ්‍යම පළාත තුළ අපි විශේෂ වැඩපිළිවෙළක් සකස් කරා. ඔබ කිව්වා වගේම ඇත්තට මනෝජ් මධ්‍යම පළාත කියන්නේ සුවිශේෂී ලක්ෂණ තියෙන පළාතක්. විශේෂයෙන් මහානායක හිමිවරු 30 දෙනෙක් වැඩ වාසය කරන අපේ ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රධාන සිද්ධාස්ථානයක් හැටියට සැලකෙන අපේ මුදුන් මල්කඩ බඳු දන්ත ධාතුන් වහන්සේ වැඩ සිටින ස්ථානයක්. වගේම දේශගුණය අතින් බැලුවත් වෙනස්කම් තියෙන දේශගුණයන් දෙක තුනක් වෙනස් වෙන මධ්‍යම පළාත. ඉතින් ඇත්තටම අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, ඒ වගේම ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා, ඒ වගේම සෞඛ්‍ය ඇමතිතුමා ඇතුළු සියලු සෞඛ්‍ය ක්ෂේත්‍රය, ඒ වගේම හමුදාපති ඇතුළු සියලු දෙනා මේ රෝගය ව්‍යාප්ත වීම සම්බන්ධයෙන් ලංකාවට දැනුණු වහාම විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කරා. ඒ වැඩපිළිවෙල තමයි ඉතාමත් සාර්ථකව දැන් ක්‍රියාත්මක වෙන්නේ. ඒ අතරතුර අපේ හිටපු අමාත්‍ය ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමා විශේෂම සඳහන් කරන්න ඕන එතුමත් මේ වැඩපිළිවෙලට කාර්ය සාධන බලකාය අනුව වැඩ කරගෙන ගියා. ඒ මෙහෙව්වා මේ වැඩසටහන. ඒ නිසා අපිට මධ්‍යම පළාත හැටියටත් මේක මෙහෙවන්න ඒ දායකත්වය ලැබීම තුළ ඒ මඟ පෙන්වීම තුළ අපිට මධ්‍යම පළාත තුලත් මේ කාරණේ කරගෙන යන්න පුළුවන් වුණා. ඉතින් දැන් තත්ත්වය ඔබ අහුව වගේ මනෝජ් අද වෙනකොට මේ කොවිඩ් රෝගය නිසා මධ්‍යම පළාත තුල මේ වෙනකොට අද වෙනකොට 29 දෙනෙක් රෝග ආබාධයට ලක් වෙලා තියෙනවා. මහනුවර දිස්ත්‍රික්කය ගත්තාම 21ක්. ඒ වගේම මාතලේ දිස්ත්‍රික්කය ගත්තාම 6 දෙනෙක්. ඒ වගේම නුවරඑළිය දිස්ත්‍රික්කය ගත්තාම දෙන්නේ. දැනට මේ ආසාදනයට ලක් වෙලා තියෙනවා. ඒ බොහෝ දෙනෙක් අපිට නාවික හමුදාවට අදාළ අය ඉන්නේ. ඒ වගේම මේකෙන් දැන් මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයට දෙදෙනෙක් ඇවිල්ලා නැහැ ඒගොල්ලෝ. ඒගොල්ලෝ මධ්‍යම පළාතේ සංචරණය වෙලා නැහැ. ඒ වගේම නුවරඑළියෙත් දෙන්නෙක් සංචරණය වෙලා නැහැ. මාතලේ දිස්ත්‍රික්කයේත් එක්කෙනෙක් සංචරණය වෙලා නැහැ. දැනට තියෙන තත්ත්වය ඕක තමයි මේ රෝගය සම්බන්ධයෙන්
මම හිතන්නේ ඉදිරියේදී අපිට කතා කරන්න පුළුවන් අපි මධ්‍යම පළාත හැටියට ගත්ත පියවරයන් සම්බන්ධයෙන් මාර්තු 15 වෙනිදා සිට අපි ගත්ත පියවරන් ඉතාම සාර්ථකව මේ වෙනකොට කරගෙන ගියා. ඒ නිසා තමයි අපිට මේ තත්ත්වෙන් මේ අවාසනාවන්ත තත්ත්වයේ උද්ගත වෙන තෙක් අපි ඉතා හොඳින් මැඩපවත්වගෙන මධ්‍යම පළාත් වල කටයුතු කරගෙන ගියා. ගාමිණී රජරත්න මහත්මයා මධ්‍යම පළාතේ ප්‍රධාන ලේකම්තුමා ඔබ. ඉතින් අපි කැමතියි මේ මොහොතේ දැනගන්න රටේ යාන්ත්‍රණය සමග පළාත් සභාවේ කටයුතු කොහොමද සිද්ධ වෙන්නේ අපි ඔබතුමාගෙන් දැනගන්න කැමතියි. ඔය ඇත්තටම මමත් කාංචනා ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා අපිට මේ අවස්ථාව ලබා දීම පිළිබඳව. ඇත්තටම මධ්‍යම පළාතේ යාන්ත්‍රණය පිළිබඳ අවධානය යොමු කළොත් විශේෂයෙන්ම ඊට කලින් අපි මධ්‍යම රජයේ අපේ රටේ යාන්ත්‍රණය පිළිබඳ අවධානය යොමු කළ යුතුයි. අපේ ගරු ආණ්ඩුකාරතුමා මතක් කළ විදිහට මේක ගෝලීය අර්බුදයක්. මේක අපේ රටේ විතරක් පවතින අර්බුදයක් නෙවෙයි. මෙතන තමයි අපිට තියෙන අභියෝගය. එතකොට විශේෂයෙන්ම මෙහි තියෙන බාරදූරත්වය, මෙහි තියෙන බර පැහැදිලිවම අපේ නායකත්වය අඳුනා ගන්නු ලැබුවා. එතනදී ඒ අඳුනා ගැනීම මත මුළු රටටම මේක කළමනාකරණය කරගත හැකිවන අන්ද මේ යාන්ත්‍රණයක් ගොඩනැගීමේ අවධානය විශේෂයෙන්ම වෛද්‍ය ක්ෂේත්‍රය, රාජ්‍ය යාන්ත්‍රණය, ඒ වගේම ආරක්ෂක අංශ සම්බන්ධ කරගනිමින් වෘත්තීය වේදින් සමග මේකට අවශ්‍ය පසුබිම සකස් කරගනු ලැබුවා. මේක තමයි ඇත්තටම දකුණු ආසියානු රටවල් වල අපේ රට ලංකාව මේ කොරෝනා වෛරසය පාලනය කිරීම සම්බන්ධයෙන් COVID-19 වෛරසය පාලනය කිරීම සම්බන්ධයෙන් යම්කිසි තැනක පසු වෙනවා. ඒක සතුටුදායක තැනක්. මේකට අවශ්‍ය පසුබිම සකස් කරනු ලැබුවේ ඇත්තටම නායකත්වයේ විසින්. එතකොට මේක දැන් රටේ ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන්ම ගරු ආණ්ඩුකාරතුමා මතක් කළ විදිහට අපේ රටේ මේ සම්බන්ධයෙන් වන විශේෂ කාර්යසාධන බලකායක් පිහිටවලා තියෙනවා. මේ කාර්යසාධන බලකායේ රටේ ප්‍රධානින් මේකේ සමාජිකයන් වෙනවා. මමත් එක සමාජිකයෙක් වෙනවා. එතකොට දැන් මේ කාර්යසාධන බලකායේ අපේ පළාතේ ප්‍රබලතම සමාජිකයා වෙන්න ගරු ආණ්ඩුකාරතුමා. එතකොට මේකට සමගාමීව අපි පළාතේ යාන්ත්‍රණයක් ගොඩනගලා තිබෙනවා. එතන මේ අපේ රජයේ මේ කාර්යසාධන බලකායේ ප්‍රධාන අරමුණු දෙකක් තියෙනවා. එකක් තමයි මේක නිසා අපි දැන් කිසියම් පසුබෑමකට ලක් වෙලා තිබෙනවා. මේ පසුබෑම නිසා සාමාන්‍ය ජනතාවගේ ජන ජීවිතය යම්කිසි පසුබෑමකට ලක් වෙලා තියෙනවා. එතකොට කොහොමද අපි මේ පසුබෑමකට ලක් වෙච්ච ජනතාවගේ ඒ ජීවන රටාව නැවත වතාවත් යාවත් කාලීන කරන්න කියන එක. ඒක රජයක වගකීමක්. මොකද ප්‍රධාන වශයෙන් ගත්තාම රාජ්‍ය යන්ත්‍රණය තුළ ජනතාව රැකබලා ගැනීම ඒක විශේෂිත වගකීමක්. ඒ විතරක් නෙවෙයි අපේ රටේ තියෙන සංස්කෘතිකමය දායාදයන් විදිහට ගත්තාමත් ඒක විශාල අගයක් ගනු ලබන කාරණයක් වෙනවා. ඒක ජනතාව බලා ගැනීම. දෙක තමයි විශේෂයෙන්ම දැන් මේ තත්ත්වය නිසා අපේ රටේ ආර්ථිකය පසුබෑමකට ලක් වෙලා තියෙනවා. තාම අපි ඉන්නේ දියුණු වෙන රටක තත්ත්වයට. තාම ඉන්නේ අපි ඩොලර් 4000 සීමාවන් යටතේ. මේ තත්ත්වය අපි තව අපේ තියෙන මේ රටේ තියෙන දැක්මත් එක්ක අපි බොහොම ටික කාලයකින් ඩොලර් සැලකිය යුතු ගාණක් දක්වා යන්න ඕන. එහෙම නැතුනොත් අපේ රට තාමත් අර දියුණු වෙන රටක සංකල්පය යටතටපත් වෙනවා. මේ තත්ත්වය අපි ස්ථාන මාරු කිරීම සඳහා අවශ්‍ය පසුබිම මේ බලපෑමත් එක්ක කොහොමද වෙනස් වීමට භාජනය වෙලා තියෙන්නේ. ඒතර මේක කොහොමද අපි ඉදිරියට ගමන් කරන්නේ? මේක අපේ දැන් විශාල කාංචන ප්‍රශ්නයක් වෙලා තියෙනවා. අපේ රටේ දැන් අපි මේ දක්වා අරන් ආපු න්‍යායන් ක්‍රමවේදයන් වෙනස් කිරීමකට භාජනය කිරීම අවශ්‍ය වෙලා තියෙන වෙලාව. එතකොට මේක ඒ වෙනස පැරඩයිම් shift එකකට අපි යන්න ඕන. එතකොට ඒක කොහොමද කරන්නේ කියන එක තමයි මේ රාජ්‍ය යාන්ත්‍රණයේ ප්‍රබලතම අවි දෙක. මේ සඳහා මධ්‍යම පළාත තුල මේකට අනුබද්ධිතව සම්බන්ධ වෙමින් යාන්ත්‍රණයක් ගොඩනගලා තිබෙනවා. මේකේ ගරු ආණ්ඩුකාරතුමාගේ ප්‍රධානත්වයෙන් වෛද්‍ය අංශ විශේෂයෙන්ම ආරක්ෂක අංශය රාජ්‍ය යාන්ත්‍රණය මෙහිදී ඇත්තටම මම සඳහන් කරන්න ඕන රාජ්‍ය යාන්ත්‍රණයට ඇත්තටම අපේ රටේ යම් අවස්ථාවල චෝදනා එතකොට යම් කරුණු කාරණා එරෙහිව තියෙන තත්ත්වයක්.
නමුත් මේ අවස්ථාවේදී පේනවා ඇති රාජ්‍යාන්ත්‍රණය ක්‍රියාත්මක වන විදිහ. රාජ්‍යාන්ත්‍රණය පෞද්ගලික අංශයට වඩා බොහෝ දුර ගිහිල්ලා රාජ්‍යාන්ත්‍රණය වෙනස් වෙලා අපිට පේනවා වෛද්‍යවරු වැඩ කරන විදිහ. අපිට පේනවා රෝහල්වල කාර්ය මණ්ඩලය තමුන්ගේ ජීවිත නොතකා වැඩ කරන විදිහ. අපිට පේනවා ආරක්ෂක අංශ තමුන්ගේ ජීවිතේ නොතකා සුදු ඇල්ල සිද්ධිය වගේ වැඩ කරන විදිහ. මේක තමයි අපේ රටේ ජනතාවගේ තියෙන ශක්තිය. සහය දකින්න අත්විඳින්න අවස්ථාව තියෙනවා මේ මොහොතේ අපි කියන කාරණාව. සහ දැන් මනෝජ් අද අප්‍රේල් මාසයේ 30 වෙනිදානේ මාර්තු මාසෙ ඉඳලා ආණ්ඩුකාරතුමා කිව්වා වගේ මේ හා සම්බන්ධව මධ්‍යම පළාතේ විශේෂ වැඩපිළිවෙලක් දියත් වුණා. කොහොමද ඒ කාරණා අපි නැවත සිහිපත් කරලා ආණ්ඩුකාරතුමා අචලා මෙහෙමයි දැන් මේ තත්ත්වය දැනගත්ත වහාම අපි මාර්තු 15 වෙනිදා ඒතර අපි මේ සඳහා යාන්ත්‍රණය ක්‍රියාත්මක කරන්න අතිගරු ජනාධිපතිතුමාගෙත් ඒ වගේම කාර්ය සාධන බලකායේ උපදෙස් පරිදි අපි මේ යාන්ත්‍රණය මධ්‍යම පළාත් වල ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙල පටන් ගත්තා. විශේෂයෙන්ම මගේ ප්‍රධානත්වයෙන් ඒ වගේම ගරු මහනුවර දිසාපාලතුමා ඇතුළු දිසාපතිවරු 3 දෙනා, ඒ වගේම නියෝජ්‍ය පොලිස්පතිතුමා, දේශීය නියෝජ්‍ය පොලිස්පතිතුමා, ඒ වගේම සෞඛ්‍ය අධිකාරීතුමා, පළාත් සෞඛ්‍ය අධිකාරීතුමා ඇතුළු සියලු දෙනා අපි ඒකරාශී කළා. අනිත් සියලුම හමුදා ප්‍රධාන නිලධාරීන් මධ්‍යම පළාත් තුල තියෙන සියලු දෙනා රැස් කළා. අපි පළාත තුල ශක්තිමත් යාන්ත්‍රණයක් මේ සඳහා කාර්ය සාධන බලකායක් හැටියට හැදුවා මනෝත්. එතකොට ඊට අමතරව අපි මේකට අමතරව දිස්ත්‍රික් මට්ටමේ නුවරඑළිය දිස්ත්‍රික්කය, මහනුවර දිස්ත්‍රික්කය සහ මාතලේ දිස්ත්‍රික්කය ආවරණය වන පරිදි දිස්ත්‍රික්ක 3 සඳහා මෙහෙයුම් කමිටු 3ක් පිහිටුව වෙනම. එතකොට මේ මෙහෙයුම් කමිටු 3 පාලනය වෙනව සම්පූර්ණයෙන්ම පළාත් මෙහෙයුම් කමිටුවේ. ඒ අනුව අපි ගන්න තීරණ අනුව තමයි අපි මේක පාලනය කරන්න සියලු වැඩපිළිවෙල සකස් කරේ. ඒ අනුව අපි මේ යාන්ත්‍රණය මාර්තු මාසේ 16 වෙනිදා ඉඳලා ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා. එතකොට ප්‍රධානම ප්‍රශ්නේ තිබුණේ මෙම රෝගය ව්‍යාප්ත වීම වැළැක්වීම පළවෙනි කාරණය. සහය අදාළ තැන් වලට ගිහිල්ලා දැනුවත් කිරීම අපි දකිනවා. අනිවාර්යයෙන්ම ඔබතුමත් ඇත්තටම අනිවාර්යයෙන් මම පෞද්ගලිකව මේ සෑම කාර්යයකටම සහභාගී වුණා. නුවරඑළිය දිස්ත්‍රික්කයේ කමිටු වලට සහභාගී වුණා. ඒ වගේම මාතලේ කමිටුවට, ඒ වගේම මහනුවර කමිටුවලට හැමතෙම අපි නායකත්වය ලබා දෙමින් වගේම ප්‍රායෝගිකව ඒ ස්ථානට නිරීක්ෂණය කරමින් අපි ඒ කාර්යය යෙදුණා. ඉතින් අපිට පළවෙනියෙන්ම ප්‍රශ්නය තිබුණේ බරපතල ප්‍රශ්නයක් හැටියට මේ රෝගය ව්‍යාප්ත වීම වළක්වන්නේ කෙසේද කියන කාරණේ මධ්‍යම පළාත් වල. ඒ නිසා අපි තීන්දුවක් ගත්තා මධ්‍යම පළාත් වලට පිට පළාත් වලින් එන අය සීමා කිරීමේ වැඩපිළිවෙල. ඒ නිසා අපි විශේෂයෙන්ම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමා, හමුදා අනදිනදාරිතුමා ඇතුළු සියලු දෙනාගෙන් අපි ඉල්ලීමක් කර පුළුවන් තරම් මේ අය මේ ප්‍රදේශයට එන එක අඩපණ කරන්නයි කියන එක. නීතියක් හැටියට නෙවෙයි. නමුත් අපි මහනුවර දිස්ත්‍රික්කයට ඇතුල් වෙන ස්ථාන හරහා යම්කිසි බලපෑමක් කරා ඒ ප්‍රදේශයට වෙනත් පුද්ගලයන් ඇතුල් නොවන ආකාරයට. මම හිතන්නේ මේක තමයි රෝගය වළක්වා ගැනීමේ පරම කාර්ය විය යුත්තේ. ඒ නිසා ඒ කාර්යයට අපි පළවෙනි තැන දුන්නා. ඒ වගේම දෙවැනි කාරණය වුණේ මේ ඇඳුරු නීතිය ලංකා පුරාම දැමීම තුළ මහජනයාට තමන්ගේ එදිනෙදා අවශ්‍යතාවයන් කෑම බීම ඖෂධ ටික ලබා ගන්නේ කොහොමද කියන කාරණය සම්බන්ධයෙන් ඒවට පිළියම් යොදන්නේ කොහොමද කියන කාරණා. මේකට ලොකු රාජ්‍ය යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කරන ගරු දිසාපත් අපි මේ දකින්න අවස්ථාව ගැනත් ඔව්. අතරම ආණ්ඩුකාර කාර්යාලය තුල වගේම අපි මේ සඳහා අපේ දිස්ත්‍රික් ලේකම්තුමා ඒ කියන්නේ දිසාපතිතුමාලගේ ආයතන හරහත් මේ රැස්වීම් දිගටම අඛණ්ඩව පවත්වන්නේ. මේ කාර්යය කරගෙන ගියා දිගටම දිනපතාම අපි රැස්වීම් පැවැත්තුවා. ඒ කියන්නේ දිනපතා ඉදිරි වැඩපිළිවෙල සමාලෝචනය කළා මොකද්ද කරන්න කියන කාරණේ අපි හැමතිස්සෙම අවධානය යොමු කරා. එදිනෙදා ඇතිවන ගැටලු කොහොමද निराකරණය කරන්නේ. ඉතින් මෙතෙන්දී ඇත්තටම දැන් මේ එදිනෙදා මිනිසුන්ගේ ජීවිතයට අවශ්‍ය තමන්ගේ කෑම බීමට ඖෂධ ලබා ගන්න පිළිවෙල තමයි රජයේ මැදිහත් වීම තුළ රජය දෙන උපදෙස් අනුව අපි ඒවා ක්‍රියාත්මක කරමින් ඖෂධ දෙන වැඩපිළිවෙල කොහොමද? කෑම බීම කොහොමද ජනතාවට ලබා දෙන්නේ මේ ඇඳුරු නීතිය කාලේ. ඒ නිසා මේ අවස්ථාවේ සෞම්පකාර ශාස්ත්‍රය, ඒ වගේම සතෝස ආයතන, ඒ වගේම පෞද්ගලික වෙළඳ ව්‍යාපාර. ඒ සියලු දෙනා සමග සාකච්ඡා කළා අපි ඉල්ලීමක් කරා ජනතාවගෙන් ඔබලා ගෙවල් වලට වෙලා ඉන්න. මේ රෝගය ඒකරාශී වීම තුළ තමයි ව්‍යාප්ත වෙන්නේ. ඒ නිසා බොහෝ වෙලාවට දෑත් සෝදගෙන පිරිසුදුව තමන්ගේ මූණ අල්ලන්නේ නැතුව ගෙදෙට්ට වෙලා දුරස්ථභාවය තියාගෙන ඉන්න කියන ඉල්ලීම කළා. අපි කිව්වා රජයත් කිව්වා පැහැදිලිව අපි ඔබලාට ගෙදෙට්ට වෙලා ඉන්න අපි බඩු ටික කොහොම හරි ගෙනත් දෙන්නම් කියලා. හැබැයි මේ යාන්ත්‍රණය එදා එහෙම කියලා කරාට අද ඒක ඉතාම අසාර්ථක.
අද බලන්නකෝ. අද හැම ගෙදර ගාවකටම එනවනේ හැම කෙනා පාන් ටික එනවා, මාළු ටික එනවා, හාල් ටික එනවා. හැමදේම එනවා. ඒ යාන්ත්‍රණය අද විධිමත් වෙලා තියෙනවා. ඉතින් ඒ වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරා අපි මුලදීම. ඒ නිසා අපිට කරන්න පුළුවන් වුණේ ඒ වගේම සෞඛ්‍ය ශාස්ත්‍රයට පහසුකම් ලබා දීම. අපි මේ தত্ত্বය වැඩියෙන් ව්‍යාප්ත වුණොත් මහනුවර දිස්ත්‍රික්කයේ නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්ක තුල කොහොමද අපි මේකට සෞඛ්‍යමය තත්ත්වයට මුහුණ දෙන්නේ? කොහොමද ආරෝග්‍ය ශාලා සකස් කරගන්නේ? මොකද මේ වෙනකොට ඒ සඳහා ආරෝග්‍ය ශාලා සකස් වෙලා තිබුණේ නැහැ. ඒ නිසා අපි ඒ සඳහාත් වැඩ පිළිවෙලක් කතා කරා සෞඛ්‍ය අංශයට තියෙන අඩුපාඩු මොනවද? ආණ්ඩුකාරතුමා මම හිතන්නේ දැන් මේ පළාත් සභාත් ක්‍රියාත්මක නොවන කාලේ ආණ්ඩුකාරතුමාට තියෙන හැම පළාතකම වගකීමත් වැඩි වෙනවා. ඒ සම්බන්ධයෙන්. දැන් විශේෂයෙන් ඔබතුමාගේ පළාත ගත්තොත් අපි දන්න විදිහට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය, කැප්පෙටිපොළ ආර්ථික මධ්‍යස්ථානය, ඒ වගේ ආර්ථික මධ්‍යස්ථාන කිහිපයක් තියෙනවා. එතකොට මහනුවර නගරයේ ජනතාව වැඩි වශයෙන් ගැවසෙන නගරයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මේ සියල්ල කොහොමද පාලනය කරන්න වැඩ කටයුතු කරේ? අපි දැක්කා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ හැම පාරිභෝගිකයන් වෙළඳුන් ගැවසීම නිසා දින කිහිපයක් වසා දාන්න සිද්ධ වුණා. ඒ වගේ ක්‍රියාමාර්ග ගන්න වුණා. ඔව් නෑ ඇත්තටම දැන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ගියොත් අපි මම හිතන්නේ මනෝ ජීවිත ඉස්සෙල්ලා මම අර සෞඛ්‍ය ශාස්ත්‍රයේ පහසුකම් සපයා දීම මම ඉදිරියට ගෙන යන්න. මොකද ඒත අවශ්‍යතාවය තුණා රෝහල් අධ්‍යක්ෂකතුමා ඇතුළු සියලු දෙනා ඉල්ලීම කර අපිට තියෙන ඉඩ පහසුකම් අඩු නිසා අපිට මේ පහසුකම් ලබා දෙන්න කොහොම හරි කියන කාරණේ. ඒ නිසා පරිත්‍යාගශීලීන් ගොඩක් ඉදිරිපත් වුණා. විශේෂයෙන්ම අපේ මහානායක හිමිවරු. ඒ වගේම මහියංගනේ අපේ නායක හාමුදුරුවෝ ඇතුළු සියලු දෙනා. ඒ වගේම දානපතියන්. ඒ වගේම අපි පෞද්ගලික පළාත් සභාවක් හැටියට. ඒ වගේම අපි ඉල්ලා සිටියා මේ දානපතියන්ගෙන් පුළුවන් නම් අපිට මේ සම්බන්ධ පරිත්‍යාගශීලීන් හැටියට අපි ලබා දෙන්න කියලා. ඒ අනුව අපිට ගොඩක් උපකරණ ලැබුණා. ඒ සියල්ලම අපි ලබා දුන්නා. ඒ නිසා සෞඛ්‍ය ශාස්ත්‍රයට අවශ්‍ය ICU බෙඩ්ස් පවා ලබා දුන්නා. ඒ නිසා මම හිතන්නේ ඒ සඳහා යම්කිසි ස්ථාවර තත්වයක් ඇති කර වගේම අපි ඕනෑම අවස්ථාවකට මුහුණ දෙන්න වෙනත් ප්‍රාථමික රෝහල් අපි මේ සඳහා ගන්න වැඩපිළිවෙලකට ගියා. විශේෂයෙන්ම තෙල් දෙනිය වගේ රෝහල් මේ සඳහා සකස් කරා. ඉතින් දැන් ඔබ අහපු ප්‍රශ්නේ මනෝජ් කතා කරාම මේ ආර්ථික මධ්‍යස්ථාන ගැන. ඇත්තටම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ බරපතල තත්වයක් වුණා 23 24 වෙනකොට ලැබුණු එළවලු විකුණ ගන්න බැරි ප්‍රශ්නයක්. ඉතින් ඒක ලොකු ප්‍රශ්නයක්. ඒ අවස්ථාවේ ගරු බැසිල් රාජපක්ෂ මහත්මයා මට දුරකථනයෙන් කතා කරලා කිව්වා මේ සඳහා දායකත්වය ලබා දෙන්න ගිහින් මම ඒ අවස්ථාවේම දඹුල්ලට ගියා. ගිහින් අපේ ජනක බණ්ඩාර ඇමතුමා අමාත්‍යතුමා ඒ වගේම ප්‍රමිත බණ්ඩාර ඇමතුමා ඒ වගේම දඹුල්ල මහනගර සභාවේ නගරාධිපති ජාලි ඕපාත ඇතුළු සියලු දෙනා සහ වෙළඳ සංගමයේ සාකච්ඡා කළා. මොකද්ද අපි මේකට කරන්න ඕන වැඩපිළිවෙල කියලා සාකච්ඡා කරන අවස්ථාවේ රජය ඒට මැදිහත් වුණා. ඒ වෙලාවේ රජය මැදිහත් වෙලා කිව්වා මිලදී ගැනීම රජය හරහා කළා. අපි යාන්ත්‍රණය සකස් කරමු පළාත් පාලන ආයතන හරහා මේ එළවලු බෙදීමේ වැඩපිළිවෙලක් සකස් කරමු කියන කාරණා. ඉතින් එතෙන්ට ඒ අවස්ථාවේ යන අවස්ථාවේ කොහොම හරි එදා අපිට මේ ප්‍රශ්නේ निराකර ගන්න රජය මැදිහත් වෙන්න අවශ්‍ය වුණේ නැහැ. මේ අවස්ථාව වෙනකොට අපිට ඉල්ලීම් වැඩි වුණා එදා. ඒ නිසා එදා අපි මිලදී ගන්න හදනකොටම සියලුම එළවලු එදා හවස වෙනකොට විකිණලා අවසන් වුණා. ඒ නිසා මේ ප්‍රශ්නේ විසඳුණා. නමුත් පසුව රජය මැදිහත් වෙලා මේ සඳහා යාන්ත්‍රණයක් සකස් කළා. රජය මගින් මිලදී ගැනීමේ වැඩපිළිවෙල සකස් කරා ආර්ථික මධ්‍යස්ථානයේ වසා තිබෙන අවස්ථාවල. එතකොට ප්‍රශ්නය මනෝජ් උනේ මෙතෙන්ට එන අය මේ දැනුවත් වීම මේ සම්බන්ධයෙන් තිබුණාද කියන කාරණය තමයි බරපතල ගැටලුව. ඉතින් මිනිස්සු ඒකරාශී වීම වළක්වන්නේ කියලා අපි හැමතිස්සෙම ඉල්ලා සිටියත් ඒක මම හිතන්නේ කොච්චරම ඔබ මාධ්‍යයෙන් අනිකුත් මාධ්‍ය වලින් ඒ වගේම මුද්‍රිත මාධ්‍ය ඇතුළු සියලු දේන් කරත් හැමතිස්සෙම දැනුවත් කරත් ඒ වගේම අපි අපේ රැස්වීම් වලත් අනිකුත් පොලිසි දැන් මහනුවර දිස්ත්‍රික්කයේ නුවරඑළිය මාතලේ දිස්ත්‍රික්කවල පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ මැදිහත් වීම තුළින් ශබ්ද විකාශන යන්ත්‍රයෙන් ජනතාව දැනුවත් කළා. මේකෙච්චර ගණන් ගත්තේ නෑ වගේ හිටියා හොඟ දෙනෙක්. මේ සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේදය ගැනීම සම්බන්ධයෙන් මිනිස්සු හරි අවධානයකින් හිටියද නැද්ද කියන එක කාලයක් යනකොට ප්‍රශ්නයක් වුණා. ඉතින් මේක නිසා අපිට පොඩි මේක පාලනය කරගැනීමේ යම්කිසි අපහසුතාවයක් තිබුණා. දැන් ඇත්තටම ජනතාව දැනුවත් වෙලා තියෙනවා. දැන් සෞඛ්‍ය ශාස්ත්‍රයේ වගේම අපේ අනිකුත් ආරක්ෂක සේවාවල මැදිහත් වීම නිසා පොලිසිය මැදිහත් වීම නිසා දැන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන නිසා අපි විශේෂයෙන්ම ඉල්ලලා හිටියා නීතිය දැඩිව ක්‍රියාත්මක කරන්න. එතකොට මම හිතන්නේ මේක ටිකක් මග ඇරලා යන්න පුළුවන් කියලා. දැන් ඒ නිසා මේ නීතිය ක්‍රියාත්මක වන ආකාරය තුල අපි දකිනවා මේක යම්කිසි පාලනයකින් යුතුව දඹුල්ල මධ්‍යස්ථානය නුවරඑළිය.
නුවරඑළියත් ඔබ කිව් කැපිටිපොළ මම හිතන්නේ අපේ මධ්‍යම පළාතට අයිති වෙන්නේ නැහැ. ඒක ඌව පළාතට අයිති වෙන මධ්‍යස්ථානයක්. ඉතින් ඒ මධ්‍යස්ථාන දෙකත් ඒ වගේම නුවරත් අපිට ආර්ථික මධ්‍යස්ථානයක් තියෙන වෙනම කටුගස්තොට. ඒකෙන් තමයි අපේ නුවරට බෙදා හරින්න එළවලු. ඒ ස්ථානවල දැනට ඉතාමත් හොඳින් මේක සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේදය අනුගමනය කරමින් අපි මේ කාර්යය දැනට කරගෙන යනවා යම්කිසි පාලනයකින්. ආණ්ඩුකාරතුමා ඒ කියන්නේ මුලදී අපිට ටිකක් ඈතින් තමයි කොරෝනා ගැන දැනුනේ. හැබැයි දැන් කාලය ගත වීමත් එක්ක දැන් අප්‍රේල් මාසේ 30 වෙනිදාට ආවට පස්සේ දැන් අපිට හොඳටම දැනෙන තැනක අපි ටිකක් බය වෙන තැනක ඉන්නවා. ඒ නිසා අපි ටිකක් වැඩිපුර රජය දෙන උපදෙස් වලට සෞඛ්‍ය අංශ දෙන උපදෙස් වලට ආරක්ෂක සේවාවලට අවනත වෙමින් එදිනෙදා කටයුතු නැවත යථා තත්ත්වයට පත් කරගන්න ලොකු උත්සාහයක් ඉන්නවා. ඉතින් ආණ්ඩුකාරතුමා ඉදිරිපත් කළ කාරණා හා සම්බන්ධව අපේ ප්‍රධාන ලේකම්තුමාගෙන් උතුමසන්නට කැමති මේ සියලු දේවල් සැලසුම් කරද්දී ඔබතුමා වෙතත් විශාල වගකීමක් පැවරෙනවා. සෞඛ්‍ය අංශ වෙත අවධානය යොමු කරලා රෝගීන්ට බෙහෙත් ටික ළඟට ලබා දෙන්න කටයුතු සූදානම් කළා කියලා ආණ්ඩුකාරතුමා කියලා සඳහන් කළා. එතකොට ගොවීන් ගැන විශේෂ අවධානයක් යොමු කළා. මේ සියලු ප්‍රශ්න එක දවසක් තුල එක සතියක් තුල निराකරණය කරගන්න පුළුවන් ඒවා නෙමෙයි. සහ අනාගතයටත් සැලසුම් තියෙන්න ඕනේ. කොහොමද හා සම්බන්ධ කටයුතු සිදු කරන්නේ? ඇත්තටම කාංචනා කොරෝනා වෛරසය කියන අපේ මේ වසංගතය මේක අලුත් දෙයක්. මේ සම්බන්ධයෙන් අපිට පූර්ව අත්දැකීම් නැහැ. ඒකට දැන් මේ තත්ත්වය නිසා ඇතිවෙන බලපෑම කළමනාකරණය කරගත යුතු වන්නේ අපිමයි. ඒකට මේක කළමනාකරණය කිරීම සඳහා පූර්ව අපිට අත්දැකීම් නැති නිසා අපිට අපේ තියෙන වෘත්තීය භාවයන් එතකොට අපි ළඟ තියෙන අපි හිතන විදිහ අපි හැසිරෙන විදිහෙන් තමයි අපි මේකට අවශ්‍ය ක්‍රමවේද උපාය මාර්ග සකස් කරගෙන අපේ පළාත තුළ මේවා පළාතේ ජනතාවට අවශ්‍ය සේවා සැපයීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නෙ. ඉතින් විශේෂයෙන්ම දැන් සෞඛ්‍ය අංශය ගත්තොත් දැන් මධ්‍යම පළාත පළාතක් විදිහට ගත්තාම මුළු රටේ ජනගහනයෙන් 12-13ක් විතර ප්‍රමාණයක් ජීවත් වෙන පළාතක්. ඒ වගේම භූමි ප්‍රමාණය ගත්තත් මුළු රටේ භූමි ප්‍රමාණයෙන් 9ක ප්‍රමාණයක් අපේ පළාතට අයිති. එතකොට මේ ජනතාව බලා ගැනීම සඳහා මේ ජනතාව රැක බලා ගැනීම සඳහා දරුවන් රැක බලා ගැනීම සඳහා පැහැදිලි ක්‍රමවේදයක් රටේ ඇතිවෙලා තියෙනවා. ඒකට සමගාමීව පළාත තුල අපි ස්ථානගත කරගෙන තිබෙන කාලයක් තිස්සේ. එතකොට රාජ්‍ය සේවය මේ අවස්ථාවේදී කොහොමද හැසිරෙන්න ඕනේ? කොහොමද කටයුතු කරන්න ඕනේ? මොන ආකාරයේ තීරණද ගත යුත්තේ කියන එක බොහොම පරිස්සමෙන් සූක්ෂමව කල්පනා කරලා බලලා තමයි අපි තීරණ ගන්න වෙන්නේ. ඉතින් මේ වෛරස් ව්‍යාප්තියත් එක්ක ඇති වී තිබෙන තත්ත්වය කළමනාකරණය කරගනිමින් පළාත තුළ තිබෙන විවිධාංශ අධ්‍යාපනය, සෞඛ්‍ය, එතකොට ප්‍රවාහනය, කර්මාන්ත ක්ෂේත්‍රය විශාල බලපෑමකට ලක් වෙලා තිබෙනවා. ඉතින් මේ හැම ක්ෂේත්‍රයකම අපි අපේ ජනාධිපතිතුමාගේ කාර්යසාධන බලකායට සමගාමීව පළාතේ ඇති කරලා තියෙන ගරු ආණ්ඩුකාරතුමාගෙන් තියෙන අපේ කාර්යසාධන බලකායේ අපි නිරන්තර සාකච්ඡාවට භාජනය කරනවා. එතකොට අපි විශේෂයෙන්ම දැන් අපි ආණ්ඩුකාරතුමාගේ කාර්යාලෙත් අපි සකස් කරලා තියෙනවා මෙහෙයුම් කමිටුවක්. ඒ මෙහෙයුම් කමිටුවට ජනතාවට පුළුවන් ඒගොල්ලන්ගේ දුක් ගැනවිලි ඉදිරිපත් කරන්න. එතකොට මේ ජනතාව වෙනුවෙන් තමයි රාජ්‍ය සේවය ස්ථානගත වෙලා තියෙන්නේ. එතකොට ජනතාව එසේ දුක් ගැනවිලි ඉදිරිපත් කරනකොට මේ අවස්ථාවේදී මේක හරි සංකීර්ණ වැඩක්. ඒ පැත්තෙන් ජනතාව දුක් ගැනවිලි ඉදිරිපත් කරනවා. රාජ්‍ය ආයතන විදිහට අපිට මැන්ඩේට් එකක් තියෙනවා. අපි යා යුතු ගමනක් තියෙනවා. ඒවට ගෙනියන්න ඕන. විභාග තියෙනවා ඉදිරියේදී. ළමයි කලබිලා ඉන්නේ, දෙමව්පියෝ කලබිලා ඉන්නේ, ඉස්කෝල කලබිලා තියෙන්නේ. එතකොට මුළු සමස්ත රටම කැළඹිල්ලකට භාජනය වෙලා තියෙනවා. ඒ සම්බන්ධීකරණ මධ්‍යස්ථාන හරහා කතා කරන්න පුළුවන් දුරකථන අංකත් මේ වෙලාවේ තිරේ දිස් වෙනවා මධ්‍යම පළාතේ. ඔව් WhatsApp Viber කරන්න පුළුවන් ඔබේ ගැටලුව 076 26 117 17 කියන අංකයට 081 72 02 480 081 49 53 363 081 22 39 107 081 22 01 073 පැය 24ම ක්‍රියාත්මකයි ඔබ වෙනුවෙන් මධ්‍යම පළාතේ ඉන්න ඔබට යම් කිසි ගැටලුවක් කොරෝනා හා සම්බන්ධව හෝ ඔබට ලැබෙන්නට තියෙන දෙයක් එහෙම නැත්නම් ඔබට නොලැබුණු දෙයක් හා සම්බන්ධව ගැටලු යොමු කරන්න අවස්ථාව ඔබට උදා කරලා දීලා තියෙන දුරකථන අංකමේ තියෙන්නේ ගාස්තු රහිත දුරකථන මාර්ගය. ඒ නිසා ඕනෑම මොහොතක කතා කරලා ඔබට ගැටලු යොමු කරන්න පුළුවන්, කෙටි පණිවිඩ මාර්ගය යොමු කරන්න පුළුවන්, පිළිතුරු SNN ලැබෙනවා.
ආණ්ඩුකාරතුමා අපි ශ්‍රී ලංකාව කියලා කියන්නේ කෘෂි කාර්මික රටක්. අපිට රටක් විදිහට කොහොමද දැක්මක් තියෙනවා. හැබැයි මේ ව්‍යසනයේදී අපි කලින් සැලසුම් කර දේවල් පවත්වගෙන යන්න සහ සාර්ථක කරගන්න යම්කිසි අත්වැලක් ලබා ගන්න පුළුවන්ද? ඇත්තටම අචලා ඔක මතු කර එක ලොකු හොඳ කාරණයක් මේ වෙලාවේ. විශේෂයෙන්ම මේක අපි අනාදිමත් කාලයක ඉඳලා අපේ ලංකාව කෘෂි කාර්මික රටක්. එදා ඉඳලා. නමුත් මෑත කාලයකදී මේ සඳහා තිබුණු අවධානය අඩු වෙලා ගියා. අඩු වෙලා ගිය නිසා කෘෂිකාර්මයට තිබුණු තැන නැති වුණා. මම හිතන්නේ එහෙම මේ කෘෂිකාර්මික සම්ප්‍රදායවන් අනුගමනය කරමින් මේක කෘෂිකාර්මික රටක් හැටියට මුළු ලෝකෙම දැනුවත් වෙලා ඉන්න අවස්ථාවක අපි ඒ කාරණේ කරගෙන ගියා නම් ඉදිරියට අද මේ ව්‍යසන අවස්ථාවේ ලොකු ප්‍රයෝජනයක් ගන්න තිබුණා මනෝජ්. ඉතින් නමුත් අපේ අවාසනාවට ඒක යම්කිසි හේතුන් නිසා අතෑරුණා. යම්කිසි රාජ්‍ය තන්ත්‍රයේ ඒ අවස්ථාවේ ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිපත්තිය අනුව ඒක මගහැරිලා ගියා. නමුත් අද අපිට යථාර්ථයක් වෙලා තියෙනවා අද මේක එතෙන්ට යන්න ඕන කියන කාරණය. මම මධ්‍යම පළාතේ ආණ්ඩුකාර ධූරේ බාරගත් දවසේම මගේ පළවෙනි කතාවේදී මම ඉල්ලීමක් කරා අපි මේ කෘෂිකර්මය මධ්‍යම පළාත තුල ඉතාමත් හොඳින් අපිට ශක්තිමත් වර්ධනය කරගෙන යන්න පුළුවන් සංවර්ධනය කරගෙන යන්න පුළුවන් කියන කාරණය. ඒ නිසා ඒකට දායකත්වය දීලා මුළු ලංකාවටම ආදර්ශයක් දෙන ආකාරයේ වැඩපිළිවෙලක් සකස් කරන්න. මොකද ඒ වෙනකොට අපි දැනගත්ත අතිගරු දැනගෙන හිටිය කවුරුත් මනෝජ් අචලා අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බලයටපත් වීමට ඉන්න අවස්ථාවේ මේ රටේ අපි දැක්ක හැම තැනම නගරයක හැම ස්ථානයකම මේ තරුණ ජවය ක්‍රියාත්මක ඔවුන්ගේ නිර්මාණ හැකියාව මේ රටේ ඉස්සරහට ඇවිල්ලා මුළු නගරම සිතුවම් කළා. හරි ලස්සන නිර්මාණ. ඒවයි සංකල්ප ගියොත් හරි අමාරුයි අපිටවත් හිතා ගන්න. බොහොම හොඳ සංකල්ප තිබුණා. ඒ වගේ හොඳ දායකත්වයක් ලබා දුන්න තරුණ පිරිසක් හිටියා. ඉතින් මම ගිය හැටිම කල්පනා කරා මේ තරුණ දායකත්වය අපි කොහොමද ලබා ගන්නේ රටේ දායකත්වයට කියන කාරණේ. ඒ නිසා මම පැහැදිලිව අපේ ලේකම්තුමාලා සියලු දෙනා සමග සාකච්ඡා කළා. අපි පළමුවෙන්ම ආදර්ශ හැටියට ආදර්ශ ගොවිපළවල් 3ක් මේ දිස්ත්‍රික්කයේ 3 අක්කර 50ක සමූහ ගොවිපළ. මොකද මට ඒ සම්බන්ධව මට පොඩි ඉතිහාසයක් තිබුණා මේ අචලා. මොකද මම දකුණු පළාත් සභාවේ മന്ത്രിවරයෙක් ඉන්න කාලේ මම ඉල්ලීමක් කරා අපි දකුණු පළාත් තුළ මේ ආකාරයේ සමූහ ගොවිපළ කරගෙන යමු කියලා 2002 අවුරුද්දේ. නමුත් අපේ අවාසනාවට රටේ අවාසනාවට ඒ අවස්ථාවේ තිබුණු රාජ්‍ය ප්‍රතිපත්තියත් එක්ක ක්‍රියාත්මක කරන්න බැරි වුණා. ඒ නිසා මගේ හදවතේ හැමදාම තිබුණා මේකට මට පුළුවන් අවස්ථාවක් ආවොත් මේක. ඉතින් ඒ නිසා මම හිතනවා මේක හොඳම අවස්ථාව වුණා. ඒ නිසා මම ඒ ළමයින්ට කතා කරලා කිව්වා ඔබලගේ තරුණ දායකත්වය චිත්‍රවලට දුන්න ශක්තිය මට ලබා දෙන්න මේ මධ්‍යම පළාත දියුණු කරන්න කියලා. එතකොට ඔවුන් සියලු දෙනාම එකඟ වුණා. ඔවුන් එකම දෙයක් ඉල්ලුවේ අපිට නවීන තාක්ෂණය දෙන්න අපි මේක හොඳට කරන්නම් කියලා. අද අපි ඒක ක්‍රියාත්මක කරන්න අපේ රාජ්‍ය වැවිලි සංස්ථාවේ සභාපතිතුමා මහවැලි අධිකාරිය ඇතුළු මේ රාජ්‍ය ඒ වතු ශේෂ්ත්‍රයට සම්බන්ධ සියලු දෙනා සමග සාකච්ඡා කරලා ඔවුන් මහනුවරට ගෙන්නලා කොළඹ ඇවිල්ලා නෙමෙයි අපි මහනුවරට ගෙන්නලා අපිට අවශ්‍ය ඉඩම් වෙන් කරවගෙන අපි මේ කාරණයට කරන්න ඉන්නකොට තමයි මේ අවාසනාවන්ත සිද්ධියට රට මුහුණ පාන්න සිද්ධ වුනේ. ඒතකොට දැන් අද අපි අතිගරු ජනාධිපතිතුමා ඒ වගේම චමල් රාජපක්ෂ ගරු අමාත්‍යතුමා ඇතුළු සියලු රාජ්‍ය යාන්ත්‍රණය දැන් මේ සඳහා දායකත්වය ලබා දෙමින් ප්‍රමුඛතාවය ලබා දෙනවා. ඒක තමයි අපි සතුටු වෙන්න ඕන කාරණේ. ඉතින් අපි කරන්න හදපු දේ මේ කෘෂිකාර්මික රට නැවත බිහි කළා. Taman ස්වයං පෝෂණ කෘෂිකාර්මෙන් මේක හරි ලේසියෙන් ස්වයං පෝෂණය කරන්න පුළුවන් නේ. අපිට වී තියෙනවා, එළවලු තියෙන මේක පුදුම දේශගුණයක් තියෙන රටක්නේ. ලස්සන රටක්. ඕනම දෙයක් වවන්න පුළුවන්. ඉතින් මෙහෙම මට තාම පොඩි ප්‍රශ්නයකුත් තියෙනවා. ඇයි අපිට මේ පරිප්පු කඩලා වවන්න බැරි කියන ප්‍රශ්නේ මම අහනවා. ඒ වුණාට ඒකට මට තාම පිළිතුරක් හම්බෙලා නැහැ. ඉතින් මේක හරි සෞභාග්‍යමත් රටක්. ඇයි මේකෙන් ප්‍රයෝජන? වතුර තියෙන නැති දෙයක් නැහැනේ. ස්වභාවික පරිසරය. ඉතින් අවසනාවට යම් ප්‍රශ්න නිසා විනාශ වෙලා තියෙනවා. නමුත් මේවත් තුලණය කළා අපිට මේක ගෙනියන්න පුළුවන්. ඒ නිසා අපි වැඩපිළිවෙල සකස් කරලා තියෙන මධ්‍යම පළාත තුල දැන් මේ පුරන් වූ කුඹුරු අපි ඒ සඳහා ජනවාරි වලම පටන් ගත්ත වැඩපිළිවෙල. ඒකට මං ගිහින් මේ අපි මුල පුරලා අපි පුරන් කුඹුරු අස්වැද්දීමේ වැඩපිළිවෙල පටන් අරගෙන යනකොට තමයි දැන් මේක ආවේ මේ ව්‍යසනය. මේ ව්‍යසනයත් එක්ක දැන් ඒ වැඩපිළිවෙල ශක්තිමත් වුණා. ඉස්සරහට ගෙන යන්න අවශ්‍යතාවය. දැන් අපේ ළමයි ඇවිල්ලා මේ දවස්වල ඉල්ලීම් කර අපිට දෙන්න අර ඉඩම් ටික අපි කරන්නම් කියලා. ඉතින් යම් කිසි පොඩි ප්‍රශ්න සහගත තත්ත්වයක් තියෙනවා මේ නීතිමය ප්‍රශ්නත් එක්ක විසඳ ගන්න ඕන ප්‍රශ්න විසඳගත්ත හැටිය අපි මධ්‍යම පළාත් තුළ මම හිතන්නේ ඉතාමත් සාර්ථකව මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න ඕන. රටට ආදර්ශයක් වෙන ලෝකයට ආදර්ශයක් වෙන මේක අපි ආදර්ශ ගොවිපළවල් හැටියට අපි ඒ කාලේ තිබුණානේ ආදර්ශ ගොවිපළවල් මහයිලුප්පල්ලම අපි ඉස්කෝලේ යන කාලේ ගියා මහයිලුප්පල්ලම ගියාම ඒවා හරි ලස්සන තැන්.
අපි පාසල් ළමුන් එක්කන් යන්නේ ඒ වගේ තැන් බලන්න. ඉතින් එහෙම තැන් නිර්මාණය කරන්න ඕන. ඒවට අපේ දේශීයත්වය ඇතුව ඒවා විශේෂයෙන්ම දැන් අපි සෞඛ්‍ය ශාස්ත්‍රයේ දේශීය වෛද්‍ය ක්‍රමය. ඒවට මේවට හඳුන්වලා දීලා වැඩ පිළිවෙලක් කරන්න. ඉතින් ඒ නිසා මම හිතන්නේ මේ වැඩ පිළිවෙල ක්‍රියාත්මක කිරීමේ මූලික අඩිතාලම දාලා තියෙනකොට තමයි මේ තත්ත්වය ආවේ. නමුත් දැන් අපිට ඒක ලොකු ශක්තියක් වුණා මේක. මේ ව්‍යසනය අපි දැන් ශක්තියක් කරගන්න ඕන. අපි නැගී හිටින්න ඕන. රටක් හැටියට නැගී හිටින හොඳම අවස්ථාව මේක. අපි යන්නේ කොහෙටද? ඒ වගේම ලෝකයෙන් පරිබාහිරව අපිට අපි ස්වයංව නැගී හිටීමේ අවශ්‍ය හැකියාව දැන් තියෙනවා. අපිට ඒක අවබෝධ වෙලා තියෙනවා. මිනිස්සු හැමෝටම අවබෝධ. ඉතින් මං හිතන්නේ එතෙන්ට යන්න ඕන. ඔව්. ඒ පරිවර්තන යුගය ගැනනේ දැන් කතා කරමින් ඉන්නේ සමාජය යොමු වෙන්නේ. අපි දැක්ක දැන් පහුගිය දවස් වෙනකොට වගා කරනවා නම් අක්කර භාගයක පමණ ඉඩමක වගා කරනවා නම් සියලු බීජ නොමිලේ. ඊට වැඩිය ප්‍රමාණයක් නම් 50%ක බීජ නොමිලේ. දැන් අචලා මේ ආණ්ඩුකාරතුමා මධ්‍යම පළාත ගැන කතා කරද්දී දැන් අපිට නිකන් චිත්‍රම ඇවෙනවනේ. නුවරඑළියේ ග්‍රෙගරි වැවේ බෝට්ටුගේ නැති වුණාට නුවරඑළිය පිරෙන්න ලස්සනට මල් වැවිලා ඇති මේ වෙනකොට. දැන් මේ කෘෂිකර්මය වේවා වගාව වේවා අනාගත පරපුරකට අරගෙන යන්න තියෙන ගැටලු ගැන සාකච්ඡා කරනවානේ පළාත් ප්‍රධාන ලේකම්තුමා. තාරුණ්‍ය වගාවට නැඹුරු කරගන්න විශේෂයෙන් මධ්‍යම පළාත කියන්නේ හොඳට සරුවට වැවෙන පොළොවක්. අපි සාමාන්‍යයෙන් කියන්නේ අපි මේ කන්න ගන්න පළතුරක බීජයක් පොළොවට විස කරත් ඒක පැලවෙලා ඊට පස්සේ අපිට පළදාව ගන්න පුළුවන්. මේ තාරුණ්‍ය කෘෂිකර්මයට වගාවට ගොවිතැනට යොමු කරන්න මොනවද විශේෂයෙන් වැඩපිළිවෙල අරගෙන තියෙන්නේ? එහෙම නැත්නම් මොනවද යෝජනා කරන්නේ? මනෝජ් ඇත්තට මේකට පිවිසෙන්න කලින් මම කියන්න කැමතියි විශේෂයෙන්ම දැන් මේ පවතින තත්ත්වය අපි මේක අර කිව්වා වගේ ගරු ආණ්ඩුකාරතුමාත් මතක් කරා වගේ මේක අපිට කොරෝනා වෛරසය අපි දකින්න මේක ඔපචුනිටි එකක් අවස්ථාවක් විදියට. එතකොට මේ හැම ක්ෂේත්‍රයේම අවස්ථා ජනනය වෙලා තියෙනවා මේ අවස්ථාවේ. එතකොට හැම පුද්ගලයාම අලුත් විදියට හිතන්න පුරුදු වෙලා තියෙනවා. දැන් අපි රේඩියෝ එක ඇහුවත් රූපවාහිනිය බැලුවත් එහෙම නැත්නම් කෙනෙක් එක්ක කතා කරත් අර ඉස්සර වගේ නෙවෙයි අලුත් චින්තනයකට ගිහිල්ලා තියෙනවා කියන එක තමයි මට හිතෙන්නේ. ඒකට බලපාන්න නැති විශේෂයෙන්ම මේ එක දිගටම මාසයක් විතර අපි ගෙදර හිටපු එක මට දැනෙන්නේ. මොකද කෙනෙක් නිකන් ඉන්නකොට හිතන්න අවස්ථාවක් තියෙනවා. අලුත් දේවල් ඔළුවට එනවා. ඒක නිසා මට හිතෙන්නේ විශේෂයෙන්ම අපේ මම විශ්වාස කරන විදිහට අපේ ලංකාවේ තමයි දක්ෂම මිනිස්සු ඉන්නේ. අපේ රටේ තරුණ පිරිස මනෝජ් දක්ෂයි. විවිධ දක්ෂතා වලින් හැබී. ඒතර එවන් දක්ෂතා තියෙන පිරිසක් තියෙන රටක් මේක. එතකොට මේකේ හරය තමයි අපේ තරුණ පිරිස. එතකොට මේ තරුණ පිරිස අලුත් ඇවනියුස් වලට අලුත් පාරවල් වලට කොහොමද යොමු කරන්න කියන එක මම හිතන්නේ මේ කොරෝනා වසංගතයත් එක්ක එලි දැක්කලා තියෙනවා. එයාට දැනිලා තියෙනවා. රටේ ජනතාව කතා කරනවා. තරුණ පිරිස එදා ගත කළ ජීවිතේ නෙවෙයි අද ගත කරන්නේ. සාමාන්‍ය ජීවිතය අද නෑ. එයාට වෙනස් විදිහකට හිතන්න වෙලා තියෙනවා. එයාට තමන් ගමන් කළ යුතු මාවත මොකක්ද කියන එක පිළිබඳ ගැඹුරු අර්ථයක් එයාගේ හිත තුළ පළපදියම් වෙලා තියෙනවා. අලුතින් වැඩිහිටියෝ එයාට අලුත් විදිහට හිතන්න උපදෙස් දෙනවා. සාමාන්‍ය ජන ජීවිතයත් එක්ක ඈත් වෙලා ඉන්නවා. ඒ කාලේ භුක්ති විඳපු පහසුකම් දැන් තරුණ ජීවිත භුක්ති විඳින්නේ නැහැ. එතනදී ඔබතුමා සඳහන් කළ කෘෂි කර්මාන්තය කියන එක අපේ නව තරුණ පිරිසත් එක්ක යා යුත්තේ කොහොමද? මේ කෘෂි කර්මාන්තය අලුත් විදිහට කොහොමද කරන්නේ? එදා වගේම අපි බටු බණ්ඩක් අහිටවනවද? එහෙම නැත්නම් මේවා වෙනස් විදිහකට යනවද කියන එක. මේක අපි හැම දෙනාම බොහොම සූක්ෂම බැලිය යුතු පැත්තක්. කාංචන අපිට කෘෂි කර්මාන්තය දැන් මධ්‍යම පළාත ගත්තාම කෘෂි බිමක්. එතකොට මේක තරුණ පිරිසටත් ඉතාමත්ම වැදගත්. එතකොට තරුණ පිරිස දැන් කෘෂි කර්මාන්තයට බිහි වෙනවා. අපි දකින දේ තමයි විශේෂයෙන්ම මේ කෘෂි කර්මාන්තයේ යා යුතු ගමන. සාම්ප්‍රදාය පිළිවෙලින් බැහැරව අපි කොහොමද යන්නේ? ඇත්තටම ගමුල්ල ගත්තත් අපේ නුවරඑළිය ගත්තත් අපේ මධ්‍යම පළාතේ ගත්තත් වෙනත් පළාත්වල කෘෂි කර්මාන්තය ගත්තත් අපේ තියෙන පොඩි ගැටලුවක්. ඇත්තටම තාම ගොවියා කොහොමද ආරක්ෂා වෙන්නේ? තමුගේ නිෂ්පාදනය කොහොමද වෙළඳපොළට දාගන්නේ? තමුගේ නිෂ්පාදනයට හොඳ මිලක් ගන්නෙ කොහොමද? මේවා ඒගොල්ලන්ට තියෙන ගැටලු. ඒත් තරුණ පිරිස කොහොමද මේවා දිහා බැලිය යුත්තේ කියන එක තමයි කාරණේ. තරුණ පිරිස බලන්න ඕනේ අලුත් විදිහට. අපි
අපේ තියෙන සාම්ප්‍රදායික කෘෂි කර්මාන්තය කොහොමද නවතාවයකට හරවන්නේ, නව්‍යතාවයකට හරවන්නේ. එතකොට මේක එකතු කළ වටිනාකම් සහිත අගයක් සහිත නිෂ්පාදන බවට පත් කරගන්නේ කොහොමද? අලුත් ක්‍රමවේද වලට අපි කොහොමද යන්නේ ගබඩා කිරීමේ ක්‍රමවේද? අනික් පැත්ත තමයි අපේ ලංකාවේ තියෙන බරපතල ප්‍රශ්නයක් තමයි අපේ වගා කළමනාකරණය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඒතර තරුණ ජනතාවට මේක මතක් වෙන්න ඕන. අපි එක දිගටම අපි දකිනවා සමහර පැතිවල වට්ටක්ක හැදුවොත් එක දිගටම වට්ටක්ක හදනවා. පැණි කොමඩු හැදුවොත් පැණි කොමඩුම තමයි හැමතැනම අපිට ගන්න තියෙන. පිපිඤ්ඤා හැදුවොත් පිපිඤ්ඤාමයි. පස්සේ මේ ගොවියාට මේකට සාධාරණ මිලක් ලබා ගන්න බෑ. මොකද වෙළඳපොලේ ඇතිතරම් ඒ ද්‍රව්‍ය තියෙනවා. මේක තරුණ පිරිස වටහා ගන්න ඕන. මම ඔබතුමාගේ ප්‍රශ්නේ අමතන්නේ තාම. එතකොට මේ වගාව කළමනාකරණයේ ක්‍රොප් මැනේජ්මන්ට් අපේ රටේ කොහොමද කරන්නේ? තරුණ පිරිස මේකට කොහොමද යොමු කරවන්නේ? ඒ අදාළ ක්ෂේත්‍ර වෘත්තීය වේදීන් කොහොමද තරුණ පිරිස මේ මාවත කරා යොමු කරවන්නේ කියන එක ඉතාම වැදගත්. ඒකට මේ දැනුමත් එක්ක තමයි තරුණ පිරිස කෘෂි කර්මාන්තය කෙරෙහි නැඹුරු විය යුත්තේ කියන හැඟීම තමයි මගේ තිබෙන්නේ. පළාතක් විදියට මගේ අමාත්‍යාංශ අතර කෘෂිකර්ම අමාත්‍යාංශය තියෙනවා. මේකේ ඉන්නවා කෘෂිකර්ම නිලධාරීන්. එතකොට ඒ වෘත්තීය වේදීන් ඒ අය මේකට අපි යොමු කරවන්න හදනවා. විශේෂයෙන්ම මධ්‍යම පළාතේ දැන් අර ගරුව අනුකාරතුමා කිව්වා වගේ අපේ පැණි කොමඩු කිලෝ ලක්ෂ 5ක් පහුගිය කාලේ විකුණ ගන්න බැරි වෙලා තිබුණා. එතකොට මේක අපි විකුණ ගන්න බැරි වෙලා තිබ්බේ පැණි කොමඩු. එහෙම නැතුව පැණි කොමඩු වලින් හදන අලුත් දෙයක් නෙවෙයි. පැණි කොමඩු ඩ්‍රින්ක් එකක් එහෙම නැත්නම් පැණි කොමඩු බීමක් නෙවෙයි. එහෙම නැත්නම් පැණි කොමඩු වලින් හදන වෙනත් ජනතාව ඉල්ලන ආහාරයක් නෙවෙයි. පැණි කොමඩු ගෙඩිය. ඒවට අගය එකතු කරන්න පුළුවන්. මේවට අගය එකතු කරන්න ඕන. මෙන්න මෙතන තමයි තියෙන්නේ. මේ අගය එකතු කිරීම සඳහා තරුණ පිරිස කොහොමද පෙළ ගැස්සෙන්නේ? මේ සඳහා අපි කොහොමද තාක්ෂණ ඥානය අපි කොහොමද knowledge transition කියන එක වෙනත් රටවල් වලින් කොහොමද ගන්නේ? අපේ රටේ මොනවද තියෙන්නේ? අපේ කෘෂිකර්ම අමාත්‍යාංශ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කොහොමද මැදිහත් විය යුත්තේ කියන එක පිළිබඳව අපි කතිකාවතකට එන්න ඕනේ. සහ මේ මොහොතේ මේ ව්‍යසනයේදී රාජ්‍ය සේවය ඔබට මොනතරම් සමීප වුණාද? ආණ්ඩුකාරතුමා මතක් කළා වගේ ඉතා කාර්යක්ෂමව ඒ සේවය ඔබට ලබා දෙන සහ ඔබව එහා සමීපව තියාගන්න රාජ්‍ය සේවය සමර්ථ වුණා. ඒ පිළිබඳ හදවතේ ලොකු ගෞරවයක් තියාගෙන අපි පුංචි විරාමයක් අරගෙන නැවත ඔබත් එක්ක මේ කතා බහට එකතු වෙන්න සූදානමින් ඉන්නේ. රටේ යාන්ත්‍රණය හා ඒකාබද්ධව මධ්‍යම පළාත මේ මොහොතේ ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? කොවිඩ් කොරෝනා හා ගැටෙන්න අපිට සිද්ධ වෙලා තියෙනවා. හැබැයි අපි පුරුදු වෙලා හිටිය තැනින් අපිට හුරු පුරුදු තැනින් බොහෝමයක් ඈතට ගිහිල්ලා තමයි මුහුණ දෙන්න වෙලා තියෙන්නේ මේ වසංගතයට. අපි ඒ හා සම්බන්ධව ආණ්ඩුකාරතුමා සහ මධ්‍යම පළාතේ ප්‍රධාන ලේකම්තුමා හා සමගින් කතා කරමින් සිටියේ. දැන් අර කෘෂි කර්මාන්තය ගැන වැඩි අවධානයක් යොමු කළා. කොහොමත් මධ්‍යම පළාත කිව්වට පස්සේ අපේ ඔළුවේ ඇඳෙන චිත්‍රයේ කෘෂි කර්මාන්තයට වැඩි ඉඩ කඩක් තියෙනවා. ගොවීන්ට මේ අවස්ථාවේදී විශේෂ සහන සලසලා තියෙන ආණ්ඩුකාරතුමා විශේෂයෙන් වැඩි වරප්‍රසාද දීලා තියෙනවා. ඊට සුළු කාල සීමාවක් තුළදී අපි ඒ ගැන මතක් කළොත් අපි දන්නවා මේ මැෂින් ලබා දීලා තියෙනවා සහ බීජ ඊට ඉක්මනින් ලබා දෙන කටයුතු කළා තියෙනවා. අතරම රජයට අපි ස්තුතිවන්ත වෙන්න ඕන මේ අවස්ථාවේදී. මොකද අවශ්‍ය බීජ වගේම ඒ වගේම පොහොර නොමිලේ ලබා දීමේ වැඩපිළිවෙලට පසුගිය අපේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඉන්න කාලේ කර වැඩපිළිවෙල නැවතත් මේ රජය කරගෙන ඉදිරියට ගෙන යාම සම්බන්ධයෙන් ඒ වගේම ගොවියන්ට මුහුණ පාන්න තියෙන අනිකුත් ප්‍රශ්න සඳහා හොඳ වැඩපිළිවෙලක් ඉක්මනින් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ඒ වගේම ගොවියා සමග මම කියන්න ඕන අචලා දැන් මධ්‍යම පළාතේ ජනවාරි 1 වෙනිදා අපි මේ කෘෂිකර්මයට දරුවන් ළමයි පාසල් ළමයින් දැනුවත් කිරීම අද පාසල් විෂයෙන් අයින් වෙලානේ තියෙන්නේ ඉතිහාසයේ අයින් වෙලා කෘෂිකර්මයේ අයින් වෙලා ඒක නිසා අපිට අවශ්‍යතාවයක් තියෙන මේ දරුවන් මේකට යොමු කිරීම පොඩි කාලේ ඉඳලා කෘෂිකර්මය කියන්නේ මොකක්ද කියන එක. තමන්ගේ ගෙවත්තේ මොකක් හරි පැලයක් සිටුවීම වැඩ පිළිලා. ඒ නිසා අපි එතකොට අධ්‍යාපන ලේකම්තුමා හැටියට හිටියේ මෙතුමා. මෙතුමාට මම ඉල්ලීමක් කරා සියලුම පළාතේ තියෙන පාසල් 1519ටම චක්‍රලේඛනයක් යවලා සෑම පාසලකම ගෙවතු වගා කිරීමේ වැඩ පිළිවෙලකට යන්න කියලා. ඒ ක්‍රියාත්මක කරමින් තිබෙන වෙලාවේ තමයි මේ තත්ත්වය ඇති වුනේ. ඒක නිසා අපි සතුටු වෙනවා මේ සම්බන්ධයෙන්. දැන් අපිට වඩාත් ඉතාමත් ඉක්මනින් මේ සඳහා අවධානය යොමු කළා වැඩ පිළිවෙලට දරුවන් යොමු කරන්න පුළුවන්. දරුවන්ට දැනුවත් වීම. දරුවන් මේ සඳහා කෘෂිකර්මය සඳහා යොදවීම නෙවෙයි. පාඩම් තමන්ගේ අධ්‍යාපන කටයුතු කරගෙන යන අතරෙම
තමන්ගෙන් කෘෂිකර්මයට යම් කිසි දායකත්වයක් ලබා දෙන්න පුළුවන්. එහෙම නැත්නම් රටේ ඉස්සරහට රට යන ආකාරයට රටත් සමග කොහොමද යන්නේ කියන කාරණය. ඉතින් එතෙන්දී අතට මේ ගොවියාට ලබා දුන් සහායත් මේ අවස්ථාවේ අගය කරනවා වගේම ගොවියාට මුහුණ පාන තවත් ප්‍රශ්නයක් තියෙනවා මේ වගා හානි. මධ්‍යම පළාතේ වගා හානි. විශේෂ වනසතුන්ගේ. වල් අලීන්ගේ. ඒ වගේම අනිකුත් රිලව් වඳුර වගේ ඌරොන්ගේ. ඉතින් මේවා බේරා ගැනීමේ වැඩපිළිවෙලකට රජය මැදිහත් වෙලා වැඩ කරන්න ඕන. නැත්නම් මේ එළවලු ගොවියත් අනිකුත් කෘෂිකාර්මික භෝග වගා ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙලකට යන්න ඕනේ. ඒ සඳහාත් අපි රජයේ අවධානය යොමු කරලා තියෙනවා. ඉතින් එතකොට ගොවියා ආරක්ෂා වෙලා තමන්ගේ ඒ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යන්න පුළුවන් කාරණය ඉදිරියට ක්‍රියාත්මක කරගෙන යන්න පුළුවන් මධ්‍යම පළාත තුළ. ඒ වගේම අර ඔබ කලින් සඳහන් කරා මේ පරිසරයත් එක්ක නුවරඑළිය ගැන අපිට හරි ආසයි. මම දැක්කා මල් 160 වර්ගයක් නුවරඑළියේ අද ස්වභාව ධර්මයත් එක්ක ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. 160 මේක තමයි අවශ්‍යතාවය. ඒකේ ලස්සන මනෝජ් අචල තියෙන්නේ ඒ මල් වෙනදා පිපුරට වැඩිය නියම ස්වාභාවික මල් වෙලා තියෙනවා. වෙනද පරිසරය සමග දූෂණය වෙලා තිබුණේ. ඩස්ට් එක අර දූවිලි ඇවිල්ලා දූවිලි වැඩියට මේ දුමාරය ගිහි දැන් අද මල් Tamanට ඕන විදිහට පිපෙනවා. Tamanට කොළඹත් මල් පිපිලා. කොළඹත් මල් පිපිලා. ඉතින් ඒක තමයි වෙන්න ඕන. මේ පරිසරය සමග ජීවත් වීමත් ඇත්තටම මේ අපි කෘෂිකර්මය සමග යනකොට බැඳියාවක් තියෙන එකක් තමයි මේ පරිසරයට මේ පරිසරය. ඉතින් පරිසරයට හානි නොවන ආකාරයෙන් පරිසරය රැකගෙන ඉදිරියට ගෙන යන්න ඕන මේ කෘෂිකාර්මික වැඩපිළිවෙල. මම හිතන්නේ ඒ සඳහා අපි දියත් කළා තියෙනවා. ඉතින් මේ වැඩපිළිවෙල මේ දරුවන් ඉස්සරහට ගෙනihin ඒ වගේම තරුණ ජවය ගෙනihin අපිට මේක කරන්න පුළුවන් වෙයි. මේ අර බෙදා දීමේ වැඩ කටයුතු. ඔව්. ඇත්තටම අපි ගොඩක් බෙදා දුන්නා. විශේෂයෙන්ම ගරු වැවිල් කර්මාන්ත අමාත්‍යතුමා රමේෂ් පතර මැතිතුමාට ස්තුතිවන්ත වෙනවා. රජයේ මැදිහත් වීමෙන් ඒ යන්ත්‍ර අවශ්‍ය අර විස බීජානුහරණය සඳහා අවශ්‍ය යන්ත්‍ර අපි සෑම ආයතනයකට බෙදා දුන්නා. විශේෂයෙන්ම පළාත් පාලන ආයතන සියල්ලටම සෞඛ්‍ය අංශයට යන වතු ශාස්ත්‍රයේ සියලු වතු අධිකාරීන් ගෙනලා ඔවුන්ට ඒ වගේම ඔවුන්ට අවශ්‍ය මුහුණු ආවරණ ඇතුළු සියලු දේ අත් ආවරණ ඇතුළු සියලු දේ අපිට ලබා දෙන්න පුළුවන්කම ලැබුණා. ගරු වෛද්‍ය රමේෂ් පතර ඇමතුමාගේ මැදිහත් වීම තුල මුළු මධ්‍යම පළාතටම. හොඳයි. දැන් වසංගතයක් බලපෑම් කළ තියෙන වෙලාවක කලින් නොදන්නවා වේ කොහොමද වසංගතයක් කලින් දන්නවල එන්නේ. හැබැයි අපිට ඔබව දැනුවත් කරලා ඔබව කලින් දැනුවත් කරලා යට සෝදානම් කරන්න පුළුවන් ඔබ මුහුණ දෙන ආකාරය. ඉතින් මධ්‍යම පළාතේ වැඩ කටයුතු කොහොමද සිද්ධ වුණේ? ඔවුන් කොහොමද කොරෝනා වසංගතය මැඩපවත්වන්න කටයුතු සෝදානම් කරගත්තේ කියන කාරණාව අපි කතා කළේ ආණ්ඩුකාරතුමා සමගින් සහ මධ්‍යම පළාතේ ප්‍රධාන ලේකම්තුමා සමගින්. බොහොම ස්තුතියි මේ කතා බහට එකතු වුණාට. ඔබ දෙදෙනාටම අපි සමුදෙනවා මේ කතා බහට එකතු වීම වෙනුවෙන්. ආයුබෝවන්.